समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्घमोक्खदं धम्मස්සවන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිකෝ භික්කවේ ධාලිද්දියම්පි දුක්ඛං ලෝකස්මින් කාම භෝගිනෝ ඉනධානම්පි දුක්ඛං ලෝකස්මින් කාම භෝගිනෝ වඩ්ඩීපි දුක්ඛා ලෝකස්මින් කාම භෝගිනෝ චෝදනාපි දුක්ඛා ලෝකස්මින් කාම භෝගිනෝ අනුචරියාපි දුක්ඛා ලෝකස්මින් කාම භෝගිනෝ බන්ධනම්පි දුක්ඛං ලෝකස්මින් කාම භෝගිනෝ තීති බදුල්ල මයිලගස්තැන්න අංක 183 හෙළ මාවතේ පදිංචි සමරකෝන් රාජකරුණා මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාම කල්පනා කළා මීට වසර ගණනාවකට පෙර අභාව ප්‍රාප්ත වුණු සමරකෝන් බණ්ඩාර රාජකරුණා තම ස්වාමි පුරුෂයාගේ ගුණය අනුස්මරණය කිරීම සඳහා මේ දම්සතර නාලිකාව ඔස්සේ ධර්මදානයක් සිදු කරගන්නට ඕන කියලා. ඉතින් අපි අද ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන විමලලතා ජයතිලක මෑණියන් ඒ වගේම නාවුක හමුදාවේ සේවය කරන උපේන්ද්‍ර බණ්ඩාර රාජකරුණා මහත්මයා ඒ පුතණුවන් ඒ වගේම කෞශල්‍යා රාජකරුණා ඉස්කෝලේ හාමිනේ දියණිය ඇතුළු පවුලේ මේ ධර්ම දාණයට දායකත්වයේ සපයන සියලුම දුවා දරුවන් ඇතුළු හැම දෙනාටම මේ ධර්ම දේශනාව නිර්වාණ ධර්මයට තවත් රුවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දම්සතර නාලිකාවේ ගරු ප්‍රධාන අනුශාසක වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙරපති අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ අනුනායක දුරන්දර අතිපූජනීය අවසරයි කලාවිදු දික්වැල්ලේ තිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි දම්සතර නාලිකාව ඔස්සේ අද මේ සිදු කරන විමලලතා ජයතිලක මෑණියන්ගේ දායකත්වයේ දරන මේ ධර්ම දේශනාවට මම මාතෘකාව කළේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ ඉන කියන සූත්‍ර දේශනාව. ඉතින් මම කල්පනා කළා විමලලතා මෑණියනි අද අපේ සිංහල ජන සංස්කෘතියට තියෙන ලොකුම ගැටලුවක් තමයි ණය ප්‍රශ්නය. ඒකට හේතුව අපේ රට ලෝකයේ තුන්වෙනි ලෝකේ රටක් වීමත් ඒ වගේ මේ රට ඇතුලේ ජීවත් වෙන මහජාතිය වන සිංහල ජාතිය බොහෝසේ ණය බරින් පීඩාවට පත් වෙලා විවිධ දුක් ගැහැට ඔස්සේ ජීවත් වෙන ජන සංස්කෘතියක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ණය නොවි කොහොමද ජීවත් වෙන්නේ කියලා උන්වහන්සේ වදාළ
දහම් කරුණු කීපයක් මේ වෙලාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා විමලලතා ජයතිලක මෑණියන් ඇතුළු පවුලේ දුවදරුවන් හැම කෙනෙක්ම ධර්මානුකූල ජීවිත ගත කරන අය නිසා මේ ධර්ම දේශනාව ඔබටත් වඩා වැදගත් වේවි. මම හිතනවා මේ රටේ සුවහසක් තමන්ගේ ආර්ථික ජීවිතය නිසි පරිදි කළමනාකරණය කරගන්නට හැකියාවක් නැතිව බෞද්ධාගමික ආර්ථික ප්‍රතිපදාවෙන් ඈත් වෙච්ච බොහෝ ශ්‍රාවකයන්ට තමන්ගේ ජීවිතය බුදුදහමේ උගන්වන ආර්ථික ක්‍රමවේදවලට අනුරූපව ගොඩනගාගෙන ඊටාම උසස් ජීවිතයක් ගත කරමින් එය නිවනට ඉලක්ක කරගන්නට හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාව අද වගේ කාලයක මේ කොරෝනා වසංගතයෙන් මුළු ලෝකයක් ගිලගත්ත වෙලාවක දැඩි ආර්ථික සුනාමියකට මුළු ලෝකයම හසු වෙච්ච වෙලාවේ බුද්ධ දේශනාව තුළ තිබෙන මේ ගැඹුරු දේශනා අපි ඉස්මතු කරලා අරගෙන අපේ සමාජයේ ප්‍රයෝජනය පිණිස අපි පාවිච්චියට ගත යුතුයි. ඒ අංගුත්තර නිකායේ ඉන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉතිකෝ භික්කවේ දාලිද්‍යම්පි දුක්ඛං ලෝකස්මින් කාමභෝගිනෝ. මේ කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියාට තියෙන ලොකුම දුකක් තමයි දුප්පත්කම, දිලිඳුකම. එතකොට දිලිඳුකම තියෙනකොට තමයි ඉනාදානම්පි දුක්ඛං ලෝකස්මින් කාමභෝගිනෝ. ණයවීම, ණය ගැනීම, කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියාට දුකක්. ඒ වගේම වඩ්ඩීපි දුක්ඛා ලෝකස්මින් කාමභෝගිනෝ. ණය ගත්තාම ණයට පොලියක් එකතු වෙනවා. ඒ පොලිය ගෙවන්න වීමත් ගිහි ජීවිතයක් ගත කරන කාමභෝගී ගිහියාට දුකක්. ඒ වගේම චෝදනාපි දුක්ඛා ලෝකස්මින් කාමභෝගිනෝ. ඒ විදියට ණය ගෙවාගෙන යනකොට ණය ගෙවන්නට බැරි වුණාම එන චෝදනාවලට මුහුණ දෙන්න වීම කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියාට දුකක්. ඒ විතරක් නෙවෙයි අනුචරියාපි දුක්ඛා ලෝකස්මින් කාමභෝගිනෝ. ණය ගෙවා ගන්නට බැරි වුණාම චෝදනා කරලා නිකන් ඉන්නේ නැහැ. ණයකාරයෝ පසුපස එළවනවා. ඒ ණයකාරයෝ පසුපස එළවීමත් කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියාට දුකක්, නිවනට බාධාවක්. තමන්ගේ ලෝකෝත්තර ඉලක්කවලට ලොකු ගැහැටක් වෙනවා. ඒ වගේම තමයි බන්ධනම්පි දුක්ඛං ලෝකස්මින් කාමභෝගිනෝ. කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියා පසුපස ඒ ණය හිමියන් එළවාගෙන ඇවිල්ලා නීතියේ රැහැනට හසු කරනවා. නීතියේ රැහැනට හසු කළාට පස්සේ බන්ධනාගාරගත වෙන්න වෙනවා. ඒකත් කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියාට ණයවීම නිසා බන්ධනාගාර ගත වෙන්න ලැබුණොත් ඒකක් දුකක් කියලා මේ සූත්‍ර දේශනාවේ පෙන්වා දෙනවා. එසේනම් අපි මේ වගේ වෙලාවක කල්පනා කරන්න ඕන ත්‍රිපිටකයේ තියෙන අනිත් සූත්‍ර ධර්මත් සැලකිල්ලට අරගෙන කොහොමද ණය නොවි ජීවත් වෙන්නේ කියන එක. දැන් බුදු පියාණන් වහන්සේ අපිට පෙන්නනවා අපි උපයන ධනය කොහොමද පාවිච්චි කරන්න ඕන කියන එක. ඒක සාමාන්‍යයෙන් ඕනම බෞද්ධයෙක් දන්නා න්‍යායක්. හැබැයි භාවිතා කරන්නේ නැහැ, පාවිච්චි කරන්නේ නැහැ. ඒකේන භෝගේ බුඤ්ජෙය එක කොටසකින් අනුභව කරන්න, ද්විහිකම්මං පයෝජයේ කොටස් දෙකකින් පරිභෝජනය කරන්න, චතුත් ද්විහිකම්මං පයෝජයේ කොටස් දෙකකින් ආයෝජනය කරන්න, චතුත්තංච නිදාපේය හතරවෙනි කොටස හදිසි ආපදාවකදී ගැනීම සඳහා තැන්පත් කොට තබන්න. දැන් මේ තියරියට අනුව, මේ කියන මූල ධර්මයට අනුව ගිහියා උපයන ධනය අනිවාර්යයෙන්ම කොටස් හතරකට බෙදලා 75%ක්ම ආයෝජනය පිණිස යොදා ගන්න අවශ්‍යයි. එතකොට අපි හැම විටම අපේ ආර්ථික ජීවිතයේ අපි උපයන ධනයෙන් 75%ක් අපි ආයෝජනය කරන්නේ නැතිනම් ඔහු දැනගත යුතුයි අපේ ජීවිතය දිලිඳු බවට පරිවර්තනය වෙලා ගිහි ජීවිතය දුකක් බවට පත් වෙනවා කියලා. එතකොට මේ සකසුරුවම කියන වචනේ ලස්සන අර්ථයක් තියෙනවා. මේක සකසුරුවම මේ බෞද්ධ
ආර්ථික දර්ශනයට අනුගත වෙලා ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන කෙනාගේ ජීවිතය සකසුරුවම් සහගතයි. සකසුරුවම කියන වචනේ හැදිලා තියෙන්නේ සකසුරු කම කියන වචන ටික එකතු වෙලා. ඒකේ අර්ථය තමයි දිවිය මනාව සකස් කර ගැනීමට සූර වීම කියන එකයි. දිවිය මනාව සකස් කරගන්නට සූර වෙනවා. එතකොට දැන් මේ ආර්ථිකය කියලා කිව්වහම හම්බ කිරීම කියලා කිව්වහම අපි හැම වෙලාවෙම හිතනවා අපේ ජීවිතයේ පරම නිෂ්ඨාව තමයි ධනය කියලා. එහෙම එකක් නැහැ. ධනය නිෂ්ඨාවක් කියලා කවුරුවක්වත් හිතුවොත් ඒක අපිට වරදින තැනක්. ධනය කියලා කියන්නේ නිෂ්ඨාවක් නෙවෙයි. යම් නිෂ්ඨාවක් සාධනය කරගන්නට තියෙන එකම මාධ්‍යයක් පමණයි. දැන් කාමභෝගී සූත්‍රයේ පෙන්නනවා කොහොමද මේ කාම සම්පත් ගිහියා විසින් පරිශීලනය කරන්න ඕන කියලා. එතකොට විමලලතා අම්මලා දැන් අද දරුවන් සකස් කරලා විශ්‍රාම ගිහිපු අය නිසා ඕගොල්ලන්ට හොඳට අවබෝධයක් තියෙනවා මේ ගිහි ජීවිතේ කොහොමද මේ කාම සම්පත් අල්ලගන්නේ කියලා. තරුණ දරුවන්ට සමහර ලාවට ඒ ගැන අවබෝධයක් නැති වුණාට ඔබ දරුවෝ සකස් කරපු අම්මලා හැටියට තාත්තලා හැටියට ඒ ගැන ගොඩාක් අත්දැකීම් තියෙන ඔබේ ජීවිතේට. කාමභෝගී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දැන් මේ ඉන සූත්‍රයේ තියෙන කාරණාව තමයි ණයවීම දුකක් කියන එක. එතකොට ණයවීම කියලා කියන එක ගිහි ජීවිතයට සම්බන්ධ කරලායි මම මේ කතා කරන්නේ. දැන් ඒ සූත්‍රයේ පෙන්නනවා ණයවීම දිලිඳුකම කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙන එකක්. ඒ කියන්නේ කුසල අකුසල කර්ම පිළිබඳ අවිශ්වාසය, එහෙම නැත්නම් ශ්‍රද්ධාව නැතිකම, ලැජ්ජාව බය නැතිකම, උත්සාහය නැතිකම, නුවණ නැතිකම කියන මේ කරුණු ටික එකතු වුණාම පුජ්‍යලයාගේ ජීවිතයේ ඇති කරන ලෝකෝත්තර මේ දිලිඳුකම. ඒක තමයි සැබවින්ම දරිද්‍රතාවයේ හැටියට සැලකෙන්නේ. එතකොට කාමභෝගී ජීවිතයක් ගත කරන ගිහියා මේ කාම සූත්‍රයේ පෙන්නනවා, කාමභෝගී සූත්‍රයේ පෙන්නනවා කොයි විදියටද මේ කාමය පරිශීලනය කරන්න ඕන, පංචකාමය මොන විදියටද මේ අපේ ජීවිතයට සමීප කරගන්න ඕන කියලා පැහැදිලිව පෙන්නනවා. ඉදපන ගහපති ඒකච්චෝ කාමභෝගී ධම්මේන භෝගේ පරියේසේති අසහසේන ධම්මේන භෝගේ පරියේසිත්වා අසහසේන අත්තානං සුකේති පීනේති සංවිභජති පුඤ්ඤානි කරෝති තේනච භෝගේ අගතිතෝ අමුචිතෝ අනජ්ජාපේතෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කියලා ඒ කාමභෝගී සූත්‍රයේ පැහැදිලිව අපිට පෙන්නනවා. මේක හොඳට ඔබ මතක තබා ගන්න. ග්‍රහපතිය මේ දස කාමභෝගීන් අතරින් මෙන්න මේ කියන කාමභෝගියා බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක්. නොසැහැසි කමින් එයා හම්බ කරනවා. දැහැමින් භෝගයන් හොයනවා. ඒ වගේම නොදරුණු කමින් ධාර්මිකව සෙමෙන් වස්තුව සම්පාදනය කරලා තමා සුවපත් කරනවා. ඒ වගේම තමන්ගේ ජීවිතේ පිනවනවා. අනිත් අයට බෙදලා දෙනවා. ඒ වගේම පින් කරනවා. නොඇලී ධනය තුල මුසපත් නොවි, ධනයට බැස නොගෙන, දොස් දකිමින් නික්මීමේ නුවණ ඇතිව සම්පත් යම්කිසි කෙනෙක් පරිභෝග කරනවා නම් ඔහු තමයි ඒ සූත්‍රයේ පෙන්නන දසවිධ කාමභෝගී පුජ්‍යලයන් අතරින් ඊටාම ශ්‍රේෂ්ඨතම කෙනා. ගෘහපතිය යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දීද, දීවලින් වෙඬරුද, වෙඬරු වලින් ගිතෙල්ද, ගිතෙල් වලින් පිරිසිදු ගිතෙල්ද අග්‍ර වෙයි. අන්නේ විදියේ කෙනෙක් තමයි කාමයෙන් උප්පරිම ප්‍රයෝජන ගන්න කෙනා තමයි මෙන්න මේ නොඇලී නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කියන ස්වභාවයෙන් ජීවත් වෙන කෙනා. එතකොට එයාට කොයිතරම් සම්පත් තිබුණත් එයා එක සම්පත්තියකවත් නොඇලී පරිහරණය කරන කෙනෙක්. දැන් මේ සූත්‍රයේ පුරාම පෙන්නනවා සමහර කෙනෙක් ධාර්මිකව හම්බ කරනවා, නොසැහැසි විදියට හම්බ කරනවා, ඒකෙන් තමන්ගේ ජීවිතේ පිනවනවා, පිනුත් කරනවා, අනිත් අයට බෙදලත් දෙනවා. හැබැයි එයාගේ ජීවිතය තුළ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කියන ස්වභාවය නැත්තම් අපිට එයා පිළිබඳ විශ්වාසයක් ගන්න බෑ. මේ කාමය නිසා ඕන වෙලාවක එයා සතර අපායකට ඇදිලා යන්න පුළුවනි. එතකොට මේ සූත්‍රයේදී පෙන්නනවා මෙන්න මේ විදියට කිරිදොවා ගත්ත කෙනා ඒකෙන් මේ දී හදා ගන්නවා සමහර කෙනෙක් ඉතින් දී හදාගෙන දී වලින් නතර වෙනවා, එතනින් එහාට යන්නේ නැහැ. තවත් කෙනෙක් ඉන්නවා කිරිත් හදලා දීත් හදලා වෙඩරුත් හදා ගන්නවා. එතනින් යම් කෙනෙක් නතර වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා එයා වෙඬරු වලින් නතර වෙන්නේ නැහැ, වෙඬරු වලින් එයා ගිතෙලුත් හදා ගන්නවා.
ගිතෙල් හදාගෙන ගිතෙල් වලින් නතර වෙන සමහර කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්න පුළුවන් ඊටත් එහාට යන. එයා ගිතෙල් වලින් ගීමණ්ඩි එහෙම නැත්නම් පිරිසිදු ගිතෙලුත් එයා හදාගන්න පුළුවන්. එතකොට ඒ වගේ මේ යම්කිසි කෙනෙකුට කිරි දොවාගෙන ඒකෙන් වෙඬරු හදාගෙන මෝරු හදාගෙන ගිතෙල් හදාගෙන ඊළඟට ගිතෙල් වලින් හදාගන්න ගීමණ්ඩිත් හදාගන්න යම්කිසි කෙනෙකුට පුළුවන් නම් එයා ඒ මේ ගව සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් වෙනවා. ඒකයි මේ බුදු පියාණන් වහන්සේගේ මෙතන මේ උදාහරණය. ඒ වගේ තමයි කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන ගිහියා කාමය තුල හැසිරෙනකොට එයා ධාර්මිකව හම්බ කරනවා, ඒ වගේම නොදැහැමිව හම්බ කරනවා, දැහැමින් හම්බ කරනවා, නොසැහැසි විදියට හම්බ කරනවා, සමාජයේ තලා පෙලන්නේ නැතිව හම්බ කරනවා. එහෙම හම්බ කරන ධනයෙන් එයා ජීවිතේ පිනවනවා. පීනේති. ඒක හොඳයි. ජීවිතය සතුටු කරනවා. ඒකත් ඊටාම හොඳ දෙයක්. එතකොට ඒ විදියට නොදැහැමි අදැහැමි විදියෙන් අදැහැමි ක්‍රියාමාර්ග වලින් ඈත් වෙලා ජීවිතය පිනවනවා, සතුටු කරනවා. ඒ විතරක් නෙමෙයි එයා තමන්ගේ ධනය අනිත් අයට බෙදලත් දෙනවා, තමනුත් පින් කරගන්නවා. ඒ විතරකුත් නෙමෙයි එයා ඒ කිසි දෙයක ඇලිලත් නැත්තම් බුදුරජාණන් වහන්සේ අන්න එයා තමයි අගය කරන්නේ නියම කාමභෝගියා හැටියට. එතකොට මේ කියන මේ කාමභෝගී සූත්‍රයේ පෙන්නනවා මෙන්න මේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කියන ස්වභාවය. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අවසානයේට පෙන්නනවා මෙන්න මේ අවසාන පුජ්‍යලයා කොයි වගේ කෙනෙක්ද? ඒ දසවිධ පුජ්‍යලයන් අතරින් එයා අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, ප්‍රමුඛයි, උතුම් වෙයි, ප්‍රවර වෙයි. අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, උතුම් වෙයි, ප්‍රවර වෙයි කියන මේ වචන ටික පාවිච්චි කළේම බුදුරජාණන් වහන්සේ එතනට ධාර්මිකව හම්බ කරපු කමට නෙවෙයි. ඒ වගේම නොසැහැසි විදියට හම්බ කරපු කමටත් නෙවෙයි. එහෙමත් පුළුවන්. ඒක අමාරු නෑ. ධාර්මිකව පුළුවන්, නොසැහැසි විදියට පුළුවන්. ඒ වගේම අධාර්මික ක්‍රියාමාර්ග වලින් ඈත් වෙන්න පුළුවන්. එතෙන්දි ජීවිතේ පිනවපු එකටත් නෙමෙයි මේ අග්‍රයි, ප්‍රවරයි, ප්‍රමුඛයි, උතුම්, ශ්‍රේෂ්ඨයි කියලා පෙන්වුවේ. ජීවිතේ පිනවන එකටත් වඩා, ජීවිතේ සතුටු කරන එකටත් වඩා මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ ඒ දසවිධ පුජ්‍යලයන් අතරින් අර අවසාන කෙනා හැටියට පෙන්වන්නේ එයා තමයි නිස්සරණ පඤ්ඤෝ පරිවුඤ්ජති. එයා කොයි වගේද ඒ ධනය පරිශීලනය කරන්නේ? නොඇලී මුසපත් නොවි බැස නොගෙන දොස් දකිමින් නික්මීමේ නුවණ ඇතිව. ඒ වචන ටික බලන්න කොයිතරම්නම් ප්‍රියමනාපද කියලා. තේච භෝගේ අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාසන්නෝ ආදීනව දස්සනාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. එතකොට එයා ඒ ධනයේ බැසගන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, මුසපත් වෙන්නේ නැහැ. ඒකටම තෘෂ්ණාවෙන් බැඳිලා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. දැන් අර ඔබ අහලා තියෙනවා වීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ මේ ලියලා තියෙන බණ පොතේ තියෙන ලස්සන කවියක් ගඟ යන ඇත් කුණ ඉඳ මස් රසටා සිදු මැද වැද වැන සුනමෙන් කපුටා ලද ඉසුරෙහි ලොබ කළහොත් තොපටා බව සයුරෙන් ගමනෙක් නැත ගොඩටා. ඒ ගංගා නම් ගඟ උතුරලා ගියේ මහා වර්ෂාවක් හිමාලයට වැටිච්ච නිසා. ඒ කවිය ගොඩක් අය දන්නවා. ඒකට අදාළ පුංචි කතාවක් තියෙනවා. මම ඒ කතාව මෙතෙන්ට සම්බන්ධ නිසා මේ කාමභෝගී සූත්‍රයේ මේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කියන ස්වභාවය පහදලා දෙන්න ඔබට වැදගත් වේවි. දැන් මේ කවියේ තියෙන්නේ මේ ගංගා නම් ගඟ උතුරලා යනවා. ඉතින් අර කැලේ හිඳපු හස්ති රාජයා වර්ෂාවට අහු වෙලා මිය ගිහිල්ලා ගඟට වැටෙනවා. ගඟට වැටුනහම ওই ගඟ දිගේ පාවෙලා යනකොට කෑදර කපුටෙක් ඇවිල්ලා මේ ඇත්කුනේ වහනවා. වැහුවාම මේ ඇත්කුණටම වෙලා එයා ඉන්නවා. යන්නේ නැහැ. පුදුම ලෝභකමක්. ඒ මස් කෑල්ල කොහමද මේ මස් කෑල්ල කොහමද කියලා ඒකම කකා ඒකෙම ඉන්නවා. අඩුතරමින් වතුර ටිකක්වත් බොන්න එහාට යන්නේ නැහැ. ඉතින් මෙයා හිතනවා මේක නිට්ටයයි සුඛයි ආත්මයි කියා හිත ඇත්කුණේම ඉන්නවා. මේක ඉතින් මෙහෙම තිබෙන්නේ නැහැ. මේක ගඟ දිගේ පාවෙලා ගිහිල්ලා මහා සාගරයට වැටෙනවා. හරි බියජනකයි. ඒකේ මහා දරුණු සතුන් ඉන්නවා කියලාවත් මෙයාට කිසිම බයක් නැහැ. මෙයා ඒත් මේ ඇත්කුණටම ලෝභකමෙන් ඉන්නවා. සැතපුම් ගණනාවක් මේ මහා සාගරයේ ඈතට ගිහිල්ලා ඇත්කුණ.
ඊට පස්සේ ඔන්න මේක ටික ටික අඩු වෙනකොට මෙයාට කල්පනා වෙනවා ඇත්ත නේද මේක අනිත්‍යයි. ඒ නිසා මේක දාලා යන්න ඕන කියලා ඔන්න අවසානයේදී තමයි මතක් වෙන්නේ. එතකොට ඉතින් මේ විසඳුමක් නැහැ ප්‍රශ්නෙට. උතුරට පියෑඹුවා, දකුණට පියෑඹුවා, නැගෙනහිරට පියාඹලා බැලුවා, බස්නාහිරට පියාඹලා බැලුවා, අධික වෙහෙසයි. ඉතින් දැන් මෙයා කල්පනා කළා මේ යන්න තැනක් නැහැ, ගොඩබිමක් නැහැ. අන්තිමට හිතුවා අයියෝ දැන් මම මොකද කරන්නේ? හිටපු තැනටවත් යන්න ඕන කියලා. ඒ පාර එතෙන්ට ගිහිල්ලා බලනකොට පින්වත්නි ඇත්කුණක් තිබුණේ නැහැ. වෙහෙස වැඩිකමට මහා සාගරයටම කඩාගෙන වැටුණා. ඊට පස්සේ අර තටු දෙක කඩාගෙන මේ දරුණු මාළු ඇවිල්ලා කෑවා. ශරීරයේ කෑලි කෑලි කඩාගෙන කෑවා. කපුටා එහෙම්මම විනාශ වෙලා ගියා. ඒ වගේ තමයි මේ පංචකාමයට ඇලෙන ගිහියා නොඇලී පරිශීලනය කරන ගිහියාටත් වෙන්නේ අර කපුටාට වෙච්ච වැඩේම තමයි. හැබැයි මේ ඇත්කුණ කණ්ඩ එපා කියලා ධර්මයේ කියලා නැහැ. මේ හැම දෙයක්ම ආර්ථික විද්‍යාවෙන් කළමනාකරණය කරලා බෞද්ධ ආර්ථික දර්ශනයෙන් පෙන්වලා දීලා තියෙන්නේ ඇත්කුණේ වැහුවට කමක් නැහැ. ඇත්කුණේ ඇලෙන්න එපා. ඒක ජීවිතේ පවත්වාගෙන යන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාමයේ පරිශීලනය කරන්න කියන උපමාව තමයි මෙතෙන්දි දෙන්නේ. එදා අබුද්ධෝත්පාද කාලයක් මේ ඇතා ගඟේ පාවෙලා ගිය කාලේ. ඉතින් අපේ මහ බෝසතාණන් වහන්සේ ඍෂිවරයෙක් විදියට අහසින් යනකොට මහා සාගරයේ මැද දැක්ක කපුටු තටු පාවෙනවා. ඉතින් ඍෂිතුමා නතර වෙලා බැලුවා අහසේ ඉඳගෙන මේ තරම් මේ දුර සාගරයක කොහෙන්ද කපුටෙක් කියලා. බැලුවාම එයාට තේරුණා වෙච්ච වැඩේ මේ කපුටු උපමාවෙන් බණ කියලා රාජ්‍ය 7ක් පන්සිල් රකින්න තැනටපත් වුණා, සිල්වත් වුණා. එතකොට බලන්න අබුද්ධෝත්පාද කාලේ වෙච්ච දෙයක් ගැන මම කිව්වේ අබුද්ධෝත්පාද කාලේ ජීවත් වෙච්ච අයත් මේ කාමුක ජීවිතයට දැඩි ඇල්මක් නැතිව සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතය පරිශීලනය කරගන්න මේවා පාවිච්චි කළා නම් අද වගේ කාලයක බුද්ධෝත්පාද කාලයක අපි මොනතරම්නම් නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කියන ස්වභාවයටපත් වෙන්න ඕනද? එහෙමපත් නොවි අද වගේ කාලයක කවදාවත් අනන සුඛය කියන එක ඔබට ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මේ දැන් තෘෂ්ණානිශ්‍රිත ධන පරිභෝජනය කියන එක බුදුදහමින් මෙතනින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔබට ඒක පැහැදිලි. ධනය ප්‍රතික්ෂේප කරලා නැහැ හැබැයි. ධනය ප්‍රතික්ෂේප කරලා කිසිසේත්ම ගිහි ජීවිතයක් ගොඩනගන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ආර්ථික දර්ශනය තුල තමයි යම්කිසි කෙනෙකුට තමන්ගේ පංචකාමයේ ජීවිතයට සමීප කරගෙන උපරිම සැප ලබන්න පුළුවන් වෙන්නේ. මේ න්‍යායෙන් පිටපනින ඕනම කෙනෙකුට එන්නේ දුක. දැන් ඔය අත්ති භෝග අනන අනවජ්‍ය කියලා ධර්මයේ පෙන්නනවනේ පින්වත්නි සැප හතරක්. ඒ සැප හතර මම හිතනවා මේ අපේ විමලලතා ජයතිලක මහණියන්ට ඇති කියලා. මොකද රටර ආගම ජාතිය ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා නාවික හමුදාවට ඊටාම හොඳ පුතෙක් දායාද කරලා තියෙනවා. ඒ වගේම සුවහසක් අපේ දරුවන්ගේ නැන පහන් දල්වන්න කෞශල්‍ය රාජකරුණා දියණිය ඉස්කෝලේ හැමිනේ කෙනෙක් හැටියට අධ්‍යාපන ශාස්ත්‍රයට දායාද කරලා තියෙනවා. එතකොට ඔබට තියෙනවා අත්ති සුඛය. අත්ති සුඛය කියලා කියන්නේ මට යමක් තියෙනවා කියලා ලබන සතුට. දරුවෝ වෙන්න පුළුවන්, යම්කිසි ධර්මිකව උපයාගත්ත ඉඩමක් කඩමක් වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික වශයෙන් තමන් පුරාගත්ත සීල් ගුණ ධර්ම ටික තියෙන්න පුළුවන්. මෙන්න මේ ටිකට තමයි කියන්නේ අත්ති සුඛය කියලා. දැන් මේ විමලලතා ජයතිලක මෑණියන් වහන්සේලා වගේ ඉන්න වයසට එනකොට මේ අත්ති සුඛය නැති වුණොත් එහෙම සිහි විකල් වෙනවා. සිහි විකල් වෙනකොට ඊළඟ જાතිය නරක එකක් වෙනවා. මනුස්ස ලෝකෙ ඉන්න බෑ. එක්කෝ പ്രേත අපායයි. එහෙම නැත්නම් මේ මරණ මංචකයේදී හිත මේ කෝප සහගත ස්වභාවයට පත් වෙලා දැඩි ඇලීමයි ගැටීමයි දෙකත් එක්ක එක්ක යක්ෂණියක් වෙලා උපදීවි. ඒ ආදී වශයෙන් දුගතිය යන්න ඉඩ කඩ තියෙනවා. එතකොට විමලලතා ජයතිලක අම්මලාගේ වගේ වයසේ අයට අත්ති සුඛය අද තියෙනවා. ඇයි ඒ තියෙන්නේ? තමන්ගේ ගිහි ජීවිතය තමන්ගේ මියගිය සමරකෝන් බණ්ඩාර මහත්මයා එක්ක බොහොම හොඳට ගත කළා. ඒ ගත කරපු නිසා අත්ති සුඛයක් අද තියෙනවා ධාර්මිකව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත්ත නිසා. ඉතින් දැන් විමලලතා ජයතිලක අම්මා කල්පනා කරන විදිහට අම්මගේ ජීවිතෙත් එක්ක බැඳිලා ඒ කාලේ ඉඳපු හැමෝගෙම ජීවිතේ වගේ නෑනේ. ඔයාගේ යාළුවෝ ඕන තරම් ඉන්න පුළුවන්. එකට වැඩ කරපු කට්ටිය ඉන්න පුළුවන්. මේ හැම කෙනෙකුටම අද ඔබ ගත කරන ජීවිතය තිබෙනවායි කියලා කියන්න බෑ. මොකද ඒකට හේතුව ඒගොල්ලන් තමන්ගේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන ආර්ථික දර්ශනය තුළ හැසිරුණා නම් විතරමයි ඔබ වැනි ජීවිතයක් ලබන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ඔබ හොඳට අනුභව කළානේ තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක. අනුභව කරලා බොහොම හොඳට පෝෂජනක ජීවිතයක් ගොඩනගා ගත්තනේ මේ දරුවෝ දෙන්නත් එක්ක. ඒකට තමයි කියන්නේ භෝග සුඛය කියලා. මම ධාර්මිකව උපයාගත්ත දේ මම අනුභව කරනවා. මම අනුභව කරන හැම දෙයක්ම ඊටාම ධාර්මිකයි කියලා හිතෙනවා නම් යම්කිසි කෙනෙකුට එයාට තියෙනවා භෝග සුඛය. ඒ වගේම අනන සුඛය ගැන තමයි අපි මේ කතා කරන්නේ. අනවජ්‍ය සුඛය කියලා කියන්නේ අපේ ජීවිතේ අපි උපයන ධනය ධාර්මිකව හම්බ කරගත්ත දේවල් කියලා හිතනකොට දැනෙන සතුට. ගොඩක් අයට ඒ අනවජ්‍ය සුඛය නැති අය ජීවිතයේ අවසාන කාලේදී සිහි විකල් වෙලා ගිහිල්ලා එක්ක නිරේයයි, එහෙම නැත්නම් තිරිසන් අපායේ, එහෙම නැත්නම් ඒ ඉන්න ස්ථානෙම പ്രേත අපායේ උපදී. එහෙම නැත්නම් අසුර නිකායේයි. ඒ නිසා මෙන්න මේ ආර්ථික ජීවිතයේදී ඔබ හොඳට මතක තබා ගන්න, ඔබේ ජීවිතය මේ කියන සීලය තුලම ගොඩනගන්න නැත්නම් ඔබට විනාශය තමයි අවසානයේදී අත් වෙන්නේ. පසුව පශ්චාත්තාප වෙන්න හිතන්න එපා. මේ ධර්මය හොඳට අවබෝධ කරගෙන මේ තියෙන ප්‍රතිපත්තිය ජීවිතයට එකතු කරගන්න. අනන සුඛයක් ගත කරන්න නම්, ණය නොවි ජීවත් වෙන්න නම් භෝග විනාශ මුඛහයෙන් ඈත් වෙන්න ඕන. භෝග විනාශ මුඛහය ඇත්තටම මේ ආර්ථිකයත් එක්ක පොරබදන මිනිසු කටපාඩම් කරන්න. Taman දන්නේ නැත්නම් ඒවයින් වැළකෙන්න Tamanට තේරුමක් නැත්නම් ඒවා මේ ධර්මයේ තුල නිකාම්ම තියාගෙන ඉන්න එපා. අර මේ ආතසි ක්ලාක් මහත්මයා කියන්න වගේ මේ අපේ රටේ මිනිස්සු මේ ධර්මයේ උඩ වාඩි වෙලා ඉන්නවා, මේ නිදානයේ උඩ මේ නිදානේ හාරලා ප්‍රයෝජන ගන්නෑ. මේක හරියට මේ රිලව් රැලක් වගේ මේකට වාඩි වෙලා ඉන්නවායි කියලා ආතසි ක්ලාක් මහත්මයා අපිට චෝදනා කරනවානේ. ඒ නිසා මෙවුවා කටපාඩම් කරලා තමන්ගේ ආර්ථික ජීවිතේ ලස්සනට ගොඩනගන්න. ජුතප්පමා දට්ටානු යෝගෝ, සුරාමේරේ මජ්ජපමා දට්ටානු යෝගෝ. සුරාමේරේ මජ්ජපමා දට්ටානු යෝගෝ කියලා කියන්නේ භෝග විනාශ මුඛයක්. ඒකෙන් සම්පූර්ණයෙන් ඈත් වෙන්න. සරල විදියටවත් පුංචි මද්ද්‍රව්‍යයක්වත් පාවිච්චි කරන්න එපා. ගිහියෙක් නම් ඔබට දරුවෝ ඉන්නවා නම් සහ මුලින්ම මේ මුළු මහත් ලෝකයකට විපතක් ගෙනාපු මද්ද්‍රව්‍යයක් ඇයි අපි පාවිච්චි කරන්නේ? දැන් අද අපේ රට මද්ද්‍රව්‍ය මේ ජාවාරම් වලින් සහ පාවිච්චි කරන අය අතරින් අද ලෝකේ ප්‍රමුඛ රටක් බවට පත් වෙලා තියෙනවා. බෞද්ධයන් වෙච්ච බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච ෂණ සම්පත්තිය ලබාගත්ත ඔබ ඇයි මේ විපතට මුහුණ දෙන්නේ කියලා හිතන්න. එතකොට සුරාමේරේ මජ්ජපමා දට්ඨානු යෝගෝ කියලා කියන්නේ එයා ණය නොවි ජීවත් වෙන්න කැමති නම් සම්පූර්ණයෙන්ම මේ මද්ද්‍රව්‍ය ප්‍රමාද භාවයට සහ මත්භාවයට හේතු වෙන මද්ද්‍රව්‍ය මත් වතුර වලින් ඈත් වෙන්න. ඊළඟට ජුතප්පමා දට්ඨානු යෝගෝ කියලා කියන්නේ සූදුව. මද්ද්‍රව්‍ය භාවිතයත් එක්කම එන එකක් තමයි සූදුව. දැන් අපේ රටේ ඔබ දන්නවා දැවැන්ත චරිත විනාශ වුණා සූදු නිසා. සමහර සූදු වලට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. දැන් ඉතින් ඔය සමහර මේ රුපියල් 20ට විකුණන එකේ ඉඳලා ඊට වඩා විකුණන එකත් සියල්ල වැටෙන්නේ බුදුදහමට අනුව සූදු වලට. දැන් සමහර අය ඉන්නවනේ ස්විප් එකක් නොගෙනම බෑනේ. පුදුම ලෙඩක් තියෙන. උදේ පාන්දරම ගිහිල්ලා ස්විප් එක අරගන්නවා. සමහර වෙලාවට යන තැන ස්විප් ගන්නවා. ඉතින් මේක බැලුවෙන් පස්සේ මහාම මහ දුකක් ජීවිතේට. ඉතින් ওই ස්විප් එකක් පාරේ වාසනාව හොයා යන්නේ. උට්ටාන විරියාදිගතේහි බාහා බල පරිචිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා ධර්මයේ පැහැදිලිව තියෙනවානේ. දෑත දෙපේ වෙහෙසවලා ඒ වගේම දහඩිය වගුරුවල වැඩි කාලයක් වැඩ කරලා තමන් හම්බ කරන ධනය ධාර්මික ධනයක් ඒක හරියට ඉතුරු කරගන්න. අර පිරිමැස්සෙන් මෙන් පාවිච්චි කරන්න. එතකොට ඔබ ධනවත් වේවි. දැන් ඊළඟට මේ භෝග විනාශ මුඛ අතර තුන්වෙනි එක තමයි සමජ්ජාභිචරණං. මද්ද්‍රව්‍ය පාවිච්චි කළාම ඊළඟට සූදු ක්‍රීඩාවල නිරත වෙනකොට ඒ අයට අවශ්‍යයි නෘත්‍ය දර්ශන. නෘත්‍ය දර්ශන කියලා කියන්නේ චිත්‍රපටි, නාට්‍ය. දැන් නම් මේ කාලේ කොරෝනා කාලේ සහ පහුගිය කාලේ මේ අර මේ පාස්කු ඉරිදායකෙන් පස්සේ කණ්ඩායම් සංගීතය ඔස්සේ දුවාගත්ත ඇත්තටම මේගොල්ලෝ උමතු ස්වභාවයට පත්වෙච්ච ගොඩක් අය ඒවා ඉන්නේ. මානසික වශයෙන් විකලතාවයන්ගෙන් පෙළෙන අය තමයි ඒවා ගොඩක් ඉන්නේ. ඒ මිනිස්සු අද ගොඩක් පසුබැසලා වෙන වෙන ව්‍යාපාර වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඒක එක පැත්තකින් අර මේ වෙච්ච විපත්වල තියෙන සුබඵල. සුබ අසුබ දෙකම තියෙනවනේ. හැම දෙයකටම වාසි අවාසි දෙකම තියෙනවා. එතකොට මේ සමජ්ජාභිචරණය කියන එක අපේ රටේ ණය වෙන්න ප්‍රධාන හේතුවක්. අධික විදියට නෘත්‍ය දර්ශන විශේෂයෙන් රූප පෙට්ටිය අද මේ රෑ වෙනකොට වැඩි හරියක්ම හැන්දෑ වෙනකොට පෙන්වන්නේ මේ නෘත්‍ය දර්ශන. ඒවයින් ඈත් වෙන්න ඒවා අපේ ජීවිතයේ ණය බරට ගේන තැනක්. ඒ වගේම පාප මිත්තානුයෝගෝ ඒ නෘත්‍ය දර්ශන හොයාගෙන යනකොට හම්බ වෙන්නේ ඒ අය අතර මේ කවදාවත් කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙන්නේ නැහැ.
නෘත්‍ය දර්ශන ඔස්සේ මේ ඇවිදගෙන යන මනුස්සයට හම්බ වෙන්නෙම තමන්ගේ ජීවිතය සතර අපායට ගෙනියන අය. කවදාවත් මේ සතර අපායෙන් මුදවාගෙන දිව්‍ය ලෝකයක මනුස්ස ලෝකයක රඳවාගෙන මේ අසරණ සත්වයා නිර්වාණ ධර්මයට යොමු කරන්න මගක් කියලා දෙන්න ඕන කියලා කල්යහන මිත්‍රයෙක් කවදාවත් ඔය නෘත්‍ය දර්ශන පළවල් වල අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පාප මිත්‍ර සේවනය. ඒ වගේම පාප මිත්‍ර සේවනය කරනකොට ඊළඟට එන එක තමයි අවේලාවේ වීති සංචාරය කරනවා. හැම තැනම ඇවිදින්න පටන් ගන්නවා. ඒකත් ණය වෙන්න හේතුවක්. ඊළඟට ඒ දේවල් ටික ඔක්කොම කරාට පස්සේ අන්තිමට ඉතුරු වෙන්නේ අලසකම. අලස්සානුයෝගෝ. ඒකත් ණය වෙන්න හේතුවක්. එතකොට මේ භෝග විනාශ මුඛ හයෙන් එකක් හරි අපිට තියෙනවා නම් අපි ලෝකයට ණය වෙන්න දිලිඳුකම ඇති වෙන්න බලපානවා. ඉතින් ඒ දේවල් වලින් නිදහස් වෙන එක මම හිතන්නේ දැන් අද මේ විමලලතා ජයතිලක අම්මා කරන මේ ධර්ම දානයේදී සමරකෝන් බණ්ඩාර රාජකරුණා පියාට පින් සිද්ධ වෙන්න මේ ධර්මය අහලා අපේ ජීවිතය පොහොසත් කරගත්තොත් මේ බුදු පියාණන් වහන්සේගේ මේ දහම් කරුණ ඔස්සේ විමලලතා ජයතිලක අම්මගේ උත්සාහයත් සාර්ථකයි, මගේ උත්සාහයත් සාර්ථකයි. ඒ වගේම ධම්සතර නාලිකාවේ අපේ නායක හාමුදුරන්ගේ උත්සාහයත් සාර්ථක වෙනවා. ඊළඟට මේ පෙන්නනවා මේ අපේ ආර්ථික විද්‍යාවේ මේ තුලාධාරෝපමාව කියලා. දැන් ඒ පුජ්‍යලය හැම වෙලාවෙම තමන්ගේ දවසේ ආදායම මේ අතට ගත්තම හරියට තරාදියක් අතේ තියන් ඉන්නවා වගේ ඒක දිහා බලන්න ඕන. තරාදියක් අතේ තියන් ඉන්නවා කියලා කියන්නේ දැන් මම වැඩියෙන් වියදම් කරාද අඩුවෙන් වියදම් කරාද කොහොමද මගේ අයවැය සමබරයිද කියලා තරාදියක අර දෙපැත්ත සමබර වෙන්න වගේ හැම වෙලාවෙම ජීවිතේ හැම පැයක්ම සමබර කරගෙන යන්න. මේ පැයේ මම සමබරයි. ඊළඟ පැයේ සමබරයි. ගිය සතියේ සමබරයි. ගිය මාසේ සමබරයි කියලා අපිට හිතෙනවා නම් මම මේක හරියට කරගෙන ආවයි කියලා තමන් ලැබෙන සමහර වෙලාවට මේ දවසකට හොයන්නේ රුපියල් 100ක් වෙන්න පුළුවන්. ඒක වුණත් අපිට පුළුවන් ඕනම දුෂ්කරතාවයක් මැද කළමනාකරණය කරන්න. එතකොට එහෙම කරනවා නම් ඒකට කියනවා ඒ තුලා දහරෝපමාව කියලා. ඒ වගේම උදුම්බර කාදික කියලා කියන්නේ මේ ධනය අර දියුල් කන කෙනෙක් වගේ ගහකට නැගලා දියුල් ගහ ඔක්කොම හොලවලා ඒ ගහේ තියෙන මලුයි ගෙඩි කොළයි ඔක්කොම ටික බිම දාලා ඉදුණු ගෙඩි ටික විතරක් ඇහිඳගෙන යනවා වගේ තමන් හම්බ කරන ධනය වුණත් තමන්ට එහෙම විනාශ කරන්න අයිතියක් නැහැ රටේ පුරවැසියෙකුට. එහෙම විනයෙන් අයිතියකුත් නැහැ, ධර්මයෙන් අයිතියකුත් නැහැ. මම හිතන්නේ රටේ නීතියනුත් එහෙම අයිතියක් නැහැ. තමන්ගේ ධනය වුණත් නැතිනාස්ති කරන්න කිසිම අයිතියක් නැහැ. ඒක තමාගේ සහ ධනා ධර්මම් කතම් සුකම් කියලා ධර්මයේ පෙන්වන විදියට තමන්ගේ සහ අනුන්ගේ යහපත පිණිස යොදා ගන්න ඕන. එතකොට මේ උදුම්බර කාදික කියලා කියන්නේ අනවශ්‍ය දේවල් ජීවිතයට එකතු කරගෙන අනන්ත අප්‍රමාණ තමන්ගේ ධනය විනාශයට පමුණුවා ගන්න අය. ඒ වගේම මේ තව පෙන්නනවා දැන් ඔය ණය වෙන්න බලපාන තවත් දෙයක් තමයි මිනිසුන්ගේ ජීවිතවල තියෙන වංචාව. සමහර තරාදියෙන් වංචා කරනවා බඩු කිරන්න ගියාම. ඒව හිතන් ඉන්නේ ඒවට විපාක හම්බෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට විකුණන භාණ්ඩයෙන් අපි පුංචි බරක් ඉතුරු කරගත්තාම ආත්ම ගණන් ඒක ගෙවන්න වෙනවා. ඉතුරු කරගත්තේ හාල්ලට 5යි. සමහර වෙලාවට හාල් ලොරි ගණන් ගෙවන්න වෙනවා. ඒ කරන පාප කර්මයට අර එන මිනිස්සයා බොහොම සිල්වත් කෙනෙක් වුණොතින් සසරෙන් නිවන් දකින්නකම් විපාක දෙනවා. මොකද සිල්වත් මිනිසයාගේ දේ හොරකම් කිරීමේ විපාකයෙන්. ඒවා මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා රහතන් වහන්සේලා විතරයි හරියටම නුවණින් දැකලා තියෙන්නේ. අපිට ඒව පේන්නේ නැති නිසා අපි ගණන් ගන්නෑ. ඒ නිසා තරාදියෙන් ගොඩාක් කඩවල් වල ඉන්න වෙළඳ මහත්තුරු වංචා කරනවා. ඊළඟට මේ වාහනයට තෙල් සපයන මේ ෂෙඩ් එකේ ඉන්න මහත්තයා ඒකෙන් වංචා කරනවා. ඒ වගේ විවිධ කූට ක්‍රම පාවිච්චි කරනවා. සදා කාලිකව මේ සසරි දුප්පත් ඒගොල්ලෝ. ඒගොල්ලන්ට කවදාවත් පොහොසත් වෙන්න බෑ කරන වංචාව නිසා. ඒවට කියනවා මාන කූට කියලා. මිනුම් කරන උපකරණ වලින් වංචා කරන එක. කංශ කූට කියලාත් කියනවා. දැන් ওই රත්රන් වලට මේ එක එක වැරදි ලෝහ කවලම් කරලා මේ කියනවා මේක හරියටම කැරට් 22 කියලා. නමුත් 22 නෙමෙයි බැලුවාම ගිහිල්ලා බැලුවාම 18 තමයි තියෙන්නේ. ඒකට වෙන්න විවිධ විදියට හොරකම් කරලා. ඉතින් ඒ අය කවදාවත් ලෝකෙ ඉස්සරහට යන්නේ නැහැ පුජ්‍යලයක් විදියට. ඒ වගේ පුජ්‍යලයෝ වැඩි වෙච්ච රටක් ඉස්සරහට යන්නෙත් නැහැ. ඒ නිසා අපි කෙරෙහි අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරේ අපේ ලෞකික සහ ලෝකෝත්තර ජීවිතයේ ලස්සනට ගොඩනගන්න උන්වහන්සේ අපිට අනුකම්පා කරපු නිසා. ජලය පිට වෙන දොරටු මේ 4කින් එනවනම් ධර්මයේ පෙන්වලා තියෙන්නේ එක දොරටුවක් දෙකක් ඇරියට කමන්නේ. සමහර අය 4කින් එනකොට දොරටු 8ක්ම ඇරලා දානවා. ඉතින් ඔය දොරටු 4
හතරක් පෙන්නනවා ධනෙ විනාශ වෙන. ඒව තමයි ස්ත්‍රී දූර්ත වීම. දැන් සමහර අය ඉන්නවා තමන්ගේ ජීවිතේ හැම හැකියාවක්ම තියෙනවා ස්ත්‍රී දූර්තයෙක්. එයා ස්ත්‍රීන් පාරේ දුවනවා එයාට ධනවත් වෙන්න බෑ. සමහර අය ඉන්නවා මේ සුරා දූර්තයි. ස්ත්‍රී දූර්තත්වය සුරා දූර්තත්වය දෙකම තියෙනවා. එයත් එහෙමයි. කොයිතරම් ලොකු පවුලකින් ආවත් ලොකු ධනයක් එයාට හම්බුණත් ඒව කෙටි කාලීනවද නැති කරගන්නවා. ඊළඟට සූදුවේ නිරත වෙන අය. ඊළඟට පාප මිත්‍රයන් ඇසුරු කරන අය. මෙන්න මේ දොරටු හතරම අපි ණයකාරයන් බවට පරිවර්තනය කරන දොරටු ටිකක්. ඉතින් මේ ධර්මයේ පෙන්නනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ අභිඤ්ඤා වග්ගේ මහා කුල සූත්‍රය. මේ ඊටාම් වැදගත් මේ ගිහි ජීවිතයක් ගත කරන අයට යානිකානිච භික්කවේ කුලානි භෝගේසු මහන්තං පත්තාති නචිරට්ටිතිකානි භවಂತಿ සබ්බානිතානි චතුහිටානේහි ඒතේ සංවා අඤ්‍යතරේන කතමේහි චතුහි. ඒකේ පෙන්නනවා කරුණු හතරක් මහණෙනි යම් පවුලක් දියුණු වුවද එය බොහෝ කල නොපවතී නම් ඒ සියල්ල මේ හේතු හතර හෝ ඉන් එක හේතුවක් වීමෙන් සිදුවේයි. කවර හතරක් දෙයක්? නට්ටං න ගවේසන්ති නැතිවුණු දේ ගවේෂණය නොකිරීම. නට්ටං න ගවේසන්ති කියලා කියන්නේ දැන් මොනවා හරි දෙයක් නැති වෙලා තියෙනවා නම් ගෙදර ඒක ගවේෂණය කරන්න ඕන. ಗುಣධර්මයක් වුණත් එහෙමයි. නැති වුණා නම් ඒක නැවත ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම චින්නං න පටිසංකරෝති. දි รา පත් වෙච්ච වේ කැඩිච්ච බිඳිච්ච දේ නැවත ප්‍රතිසංස්කරණය කරන්න ඕන. හිතෙත් එහෙමයි භෞතික පරිසරෙත් එහෙමයි. දැන් ಗುಣධර්මයක් අපිට කැඩිලා බිඳිලා ගියා නම් මොනවා හරි හේතුවක් නිසා සීලයක් කැඩුණා නම් ඒක නැවත ගොඩනගන්න ඕන. ඒක තමයි මේ චින්නං න පටිසංකරෝති කියලා කියන්නේ. කැඩිච්ච දේ කැඩිච්ච සීලය නැවත සකස් කරන්න ඕන. කැඩුණු බිඳුණු සම්පත් ඒවා නැවත සකස් කරන්න ඕන. එයා දුප්පත් වෙන්නේ නැහැ. ඒ වගේම අපරිමිත පාන භෝජනා හොಂತಿ. යම්කිසි කෙනෙක් අපරිමිත විදියට අදි පරිභෝජනය කරනවා නම් ඒකත් ණය වෙන්න බලපාන එකක්. දැන් සප්පායේ මත්තං න ජානාති අපරිත්ත වෝජීච හෝති අකාලචාරීච හෝති. සප්පායේ මත්තං න ජානාති කියලා කියන්නේ ಗುಣ දේ ප්‍රමාණය දන්නේ නැහැ. අසප්පායකාරී හෝති කියන්නේ අගුණ දේ ජීවිතයට ලං කරගන්නවා. එතකොට ගුණ දේ ප්‍රමාණය දැනගන්නත් ඕන, අගුණ දේ ජීවිතයට ලං කරගන්න එක වළක්වා ගන්නත් ඕන. එතකොට අපරිමිත පාන භෝජනා හොಂತಿ කියලා කියන්නේ අපරිමිත විදියට අදි පරිභෝජනය කරන අය ණය වෙනවා. ණය වෙලා එයා දිලිඳු බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම දුස්සීලං ඉත්තිංවා පුරිසංවා ආදිපච්චේට අපෙන්ති. යම්කිසි දුස්සීල එහෙම නැත්නම් ආත්ම දමනයක් නැති කෙනෙක්ව යම්කිසි ආයතනයක අධිපති බවට පත් කිරීමෙනුත් ණය වෙනවා. අපිට යම්කිසි තැනක් තියෙනවා නම් ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ එතන අධිපති වෙන කෙනා ආත්ම දමනයක් තියෙන කෙනෙක්ද? එයා සිල්වත් කෙනෙක්ද? පාප මිත්‍ර සේවනය කරන කෙනෙක්ද? එහෙම නැත්නම් මේ සුරා දූර්තේද්ද ස්ත්‍රී දූර්තේද්ද කියලා හොයලා බලන්න. හොයලා බලලා හරි ආත්ම දමනයක් තියෙන කෙනෙකුටම ආයතනවල ප්‍රධානත්වය දෙන්න. නැත්නම් ඒ ආයතන ප්‍රධානියට සිද්ධ වෙනවා ලෝකයට ණය වෙලා තමන්ගේ ආයතන විනාශ කරගෙන තමනුත් විනාශ කරගන්න. එතකොට මේ ණය නැතුව ජීවත් වෙන්න බලපාන තවත් ප්‍රධාන ගුණධර්මයක් තමයි බුද්ධ ධර්මයේ තියෙන අල්පේච්ඡතාවය. මොකද්ද මේ අල්පේච්ඡතාවය කියන්නේ? අප්පිච්චෝති ඉච්ඡා විරහිතෝ නිච්චෝ නිත්තන්නෝ. ඒකේ තේරුම තමයි කැමැත්ත අඩු බව, තෘෂ්ණාව අඩුකම, ප්‍රමාණයට පමණක් සම්පත් තියාගන්න එක. මේක තමයි අල්පේච්ඡතාවය. දැන් අර පොඩි කාලේ අපි පාඩම් කරන කවියක් තියෙන්නේ මේ ගසේ බොහෝ පැණි දොඩන් තිබේ. පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා ආතු. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. වැඩිය කඩන නරක ළමයි හැම නොවේ අපි. දැන් මේ කවියෙන් කියන්නේ අල්පේච්ඡතාවය ගැන. ගොඩාක් තිබුණට අපි ගොඩක් කඩාගන්නේ නැහැ. ඒක දරණීය සංවර්ධනයේ ලෝකේ. එතකොට මේ අඩු කැමැත්ත, අඩු ආශාව, ප්‍රමාණයට පමණක් සම්පත් තබා ගැනීම කියන න්‍යාය තමයි අර පුංචි කාලේ අපිට කවියෙන් හුරු කරලා තියෙන්නේ. එතකොට අල්පේච්ඡතාවය ජීවිතයට එකතු කරගන්න අවශ්‍යයි. අල්ප ඉච්ඡ කියලා කිව්වහම එතන අඩු කැමැත්ත, අඩු ආශාව කියන එක. එතකොට ආශාව පාලනය කරගන්න ඕන. දැන් අල්පේච්ඡතාවය කියන එක හදාගන්න නම් අත්‍රිච්ඡතාවය නැති වෙන්න ඕන. අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ Tamanට ලැබෙන දේෙන් සෑහීමකටපත් නොවි තවත් දේවල් හොයනවා. ඊළඟට පාපීච්ඡතාවය තියෙනවා. පාපීච්ඡතාවය කියලා කියන්නේ Taman සන්තකයේ නොමැති ಗುಣ අනිත් අයට පෙන්නනවා. හැකියාවක් හරි මොකක් හරි පෙන්නලා මේ බොහෝ දේ ලබා ගන්න උත්සාහ කරනවා. එතකොට ඒ පාපීච්ඡතාවයේ තියෙන කෙනාටත් අල්පේච්ඡතාවය කියන එක ගොඩනගන්න බෑ. එයත් ණය වෙනවා. ඒ වගේම මහීච්ඡතා කියලා කියන්නේ තමා තුළ ඇති ಗುಣ
ගුණයන්ට වඩා තවත් ගුණයක් පෙන්නලා වස්තුව මේ එකතු කරන්න බලනවා. ධනය එකතු කරන්න බලනවා. එතකොට මහේච්ඡතාවය කියලා කියන්නේ ගොඩක් දුරට තමන්ගේ ප්‍රමාණයට නෙමෙයි යා පරිභෝජනය කරන්නේ. තමන්ගේ ප්‍රමාණයට නෙමෙයි යා ඇඳුම් ගන්නෙ. තමන්ගේ ප්‍රමාණයට නෙමෙයි යා මේ තමන්ගේ මේ දුරකථනය පාවිච්චි කරන්නේ. සමහර වෙලාවට දුරකථනයේ වටිනාකම ලක්ෂ 2යි රුපියල් 20 මේ කාඩ් එකක් තමයි ඒකට දමන්නේ. එතකොට ඒ අය හඳුනා ගන්න පුළුවන් ඒ වගේ පුහු ජීවිත ගත කරන අය අපේ සිංහලයෝ කොච්චර ඉන්නවද? ඉතින් ඒ ජීවිතවලින් මිදෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. සමහර වෙලාවට තමන්ගේ ප්‍රමාණයට ගැලපෙන්නේ වාහනය. සමහර අය ලොකු ගෙවල් හදාගෙන මුළු ජීවිත කාලෙම ඒ ගෙවල් හදනවා. එතකොට මේ සියල්ලට මුල ඔබ කල්පනා කරලා බලන්න බුදු පියාණන් වහන්සේ එපාය කියපු දේවල් කරන්න ගිහිල්ලා නේද අපි මේ අමාරුවේ වැටිලා තියෙන්නේ කියලා ඔබ හිතන්න. ඉතින් මේ දැන් මේ පෙන්නන අල්පේච්ඡතාවය කියලා කියන්නේ තමා තුළ ඇති ගුණස්කන්ධය අනුන්ට නොපෙන්වා සද්දා සීලාදී ගුණයන්ගෙන් යුක්තව අනතිමානීව කටයුතු කිරීම. ඒ අල්පේච්ඡතාවයේ තියෙන කෙනා විමලලතා අම්මා මතක තියාගන්න ඕන තමන්ගේ ගුණධර්මයක්වත් අනිත් අයට කියන්නේ නැහැ එයා. එයා හරි පුදුම කෙනෙක්. එයා මේ තමන්ගේ ආගමික ජීවිතේවක්වත් අනිත් අයට හෙලි කරන්න මේ කැමති නැහැ. ඒ තරමටම එයා ඒ තමන්ගේ ගුණධර්ම පිළිබඳ පවා අල්පේච්ඡතාවයෙන් යුක්තව තමයි එයා කටයුතු කරන්නේ. ඉතින් අල්පේච්ඡතාවයේ ප්‍රභේද 4ක් ධර්මයේ පෙන්වනවා. මම මේකත් ඒ වෙලාවේ පෙන්වන්නම්. මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ අල්පේච්ඡතාවය මහත් වූ අර්ථ සිද්ධිය පිණිස පවතී. අල්පේච්ඡතාවයේ තරම් අර්ථ සිද්ධිය පිණිස පවතින වෙනත් ගුණධර්මයක් මම නොදකිමි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යෝ ඒවං මහතෝ අත්තාය සංවත්තති යත ඉදම් භික්කවේ අප්පිච්ඡතා. මහණෙනි මේ අල්පේච්ඡතාවයේ තරම් අපේ ජීවිතයට සැපගේන තවත් ගුණධර්මයක් මම නම් දකින්නේ නැහැ. බලන්න කොච්චර ශ්‍රේෂ්ඨ ධර්මයක්ද කියලා. අල්පේච්ඡතාවයේ ප්‍රභේද 4ක් ධර්මයේ පෙන්නනවා. රත විනීත සූත්‍රයේ තියෙන්නේ සූත්‍ර අටුවාව කියවලා බලන්න. පච්චය අල්පේච්ඡතාවය. පච්චය අල්පේච්ඡතාවය කියලා කියන්නේ භෞතික සම්පත් සීමා සහිතව වින්දනය කරනවා. එයා වැඩිපුර සම්පත් තියාගන්නේ නැහැ. සන්තුට්ඨිතා. පුංචි දෙයක් ලැබුණත් එයාට ඇති සරලයි ජීවිතේ හරිය සතුටුයි එයාට. සන්තුට්ඨිතාවයේ තියෙනවා. භෝජනයේ මත්තඤ්ඤුතා. එයා මේ ලොකු කෑම බීම හොයාගෙන යන්නේ නැහැ. එයාගේ ජීවිතේ පවත්වා ගන්න පෝෂදායී සරල ආහාරයක් හම්බුනාම එයාට හොඳටම ඇති. කොස්පොලොස් ටිකක් ලැබුණොත් එයා ගොඩාක් සතුටු වෙනවා. දිව්‍ය භෝජනයක් ලැබුණා වගේ. එතකොට එයා මේ භෝජනයේ මත්තඤ්ඤුත භාවයෙන් යුක්තයි. භෝජනයේ මාත්‍රාව දන්නවා. මිතාහාරෝ භවිස්සති. භෝජනයේ ගුණ අගුණ දැන ප්‍රමාණාත්මකව එයා ආහාර ගන්නවා. ඒකත් අල්පේච්ඡතාවයේ ලක්ෂණයක්. එතකොට එහෙම ප්‍රමාණයට ආහාර ගන්න කෙනාට ලැබෙන ප්‍රයෝජන තියෙනවා. තීන මිද්දේ පහ වෙනවා. තීන මිද්දම් පහය. උද්දුමාතකම් ආහාරගෙන අපහසුතාවයට පත් නොවීම. සමහර අය ඉන්නවනේ බඩගිනි වේදනාවට කාලා අලුතෙන් අමාරුවක් හදා ගන්නවා. ඒ තමයි උස්මුරුත්තා අමාරුව. කවදාවත් එයා සැපෙන් ඉන්නේ නැහැ. කෑම කන්න ගිහිල්ලා දැන් තමන්ගේ තියෙන බඩගිනි වේදනාව නැති කරගන්න ගිහිල්ලා අනවශ්‍ය විදියට උගුරු දණ්ඩ දක්වාම ආහාර අරගෙන ඊට පස්සේ එතනදී කෑමේ දුක විඳිනවා. එයා කවදාවත් ජීවිතේ සැපක් විඳින්නේ නැහැ. හැමදාම එහෙමයි. එතකොට මේ ආහාර ගැනීම පිළිබඳ වෙනම ධර්ම දේශනාවක් තියෙන එක වෙනම කරන්න ඕන. දැන් මම මේ කතා කළේ මේ අල්පේච්ඡතාවයේ කොටසක් තමයි ප්‍රමාණයට ආහාර ගන්න එක. ඒකත් අවශ්‍යයි ණය නොවි ජීවත් වෙන්න. නැත්තම් ණය වෙනවා. ඊළඟට මේ කොසල් රජතුමා ගැන එහෙම ඔබ අහලා තියෙනවනේ. දැන් ඒව මට මේ ධර්ම දේශනාව ඇතුලේ කියන්න වෙලාවක් නැහැ. කොසල් රජතුමාට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මනුජස්ස සදා සතිමතෝ මත්තං ලද්ද භෝජනේ. මනුජ්ජස්ස සදා සතිමතෝ මත්තං ජානතෝ ලද්ද භෝජනේ. මහරජ මිනිස්සු කෑම කනකොට ඊටාම කල්පනාවෙන්ම තමයි ආහාර ගන්න ඕන. ප්‍රමාණයට ආහාර ගන්න ඕන. ඊටාම සතියෙන් ආහාර ගන්න ඕන. එහෙම ප්‍රමාණයට බඩේ ප්‍රමාණයට අඩුත් නැතිව වැඩිත් නැතිව ආහාර ගන්න කෙනාට ප්‍රයෝජන 3ක් ලැබෙනවා මහරජ. එකක් තමයි තනූතස්ස භවಂತಿ වේදනා. කිසිම ශරීරයට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. එයා හොඳට වැඩ කරනවා. කෑම කාපු ගමන් එයාට වැඩ කරන්න පුළුවන්. මොකද එයා ප්‍රමාණයට ආහාර ගත්තේ. සනිකං ජීරති. ඒව ෂණිකව ජීර්ණය වෙලා යනවා. ආයු පාලයන්ති ආයුෂ වැඩි වෙනවා. එතකොට බලන්න මේ ප්‍රමාණාත්මකව ආහාර ගැනීමෙන් එක පැත්තකින් අපි නාස්තිය අවම වෙලා අපේ ජීවිතය අනන සුඛයට අරගෙන යනවා. එතකොට මේ විදියට කාමයේ තියෙන ස්වභාවය වටහාගෙන මේක ගැඹුරු දර්ශනයක්. මෙන්න මේ විදියට කාම සේවනය කරන්න යමෙක් පුරුදු වුණොත් මම හිතන්නේ එයා කවදාවත් ලෝකයට ණය වෙයි කියලා.
ඉතින් ඇත්තටම සමහර අය දන්නේ නැහැ, සමහර අය හිතනවා මේ මං ඉපදුනේම මේ පංචකාම සේවනයේටම තමයි ඉපදුනේ. එහෙම හිතන්න ගියොත් අපිට මෙන්න මේ ධර්මය කියන්න වෙනවා. තෘප්තිර් නාස්ති ධනයි රග්නේර් නාම්බසා ලවනාම්බසා. ගින්නට දරවලින් තෘප්තියක් නැහැ. කොච්චර දර දැම්මත් ගින්න සෑහීමකටපත් වෙන්නේ නැහනේ මට ඇති කියලා. ඒ වගේ තමයි කාමයන්හි සෑහීමකටපත් නැති කෙනා කොච්චර යා කාම සේවනය කරත් එයා කාමයන්ගෙන් තෘප්තියටපත් වෙන්නේ නැහැ. ඒක හරියට මහා සාගරයට ජලයෙන් තෘප්තියක් නැහැ වගේ. තෘප්තිර් නාස්ති ධනයි රග්නේර් නාම්බසා ලවනාම්බසා. මහා සාගරයට ජලයෙන් කවදාවත් තෘප්තියක් නැහැ. කොච්චර ජලය වැටුණත් එයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. නාපි කාමේක් සතෘස්නස්වී. ඒ වගේ තමයි මේ අධික තෘෂ්ණාව තියෙන කෙනාට කවදාවත් කාමයෙන් එයාට සැනසීමක් ලබන්න බෑ. අධික තෘෂ්ණාව තියෙන කෙනාට. එතකොට අධික තෘෂ්ණාව දුරු කරගෙන තමයි කාමයට අත ගහන්න ඕන. කෑම මේසෙට යනකොට ඉස්සෙල්ලාම මොනවා හරි ඉතින් මල පෙරේතකම තියෙනවා නම් අපි මොනවා හරි ප්‍රතිවේක්ෂාවක් හරි පාවිච්චි කරන්න. පාවිච්චි කරලා අර අධික රස තෘෂ්ණාව අඩු කරගෙන මම මෙන්න මේ දේවල් තමයි අනුභව කරන්නේ කියලා කෑම මේසෙට යන්න පුරුදු වෙන්න. එහෙම වුණාට පස්සේ ඒ අවශ්‍ය ප්‍රමාණයට අපේ මනසේ මිම්ම හැදේවි. ඊළඟට මේ ශ්ලෝකෙම මම සඳහන් කරපු එකේ අවසානයේට පෙන්නනවා මේ කාමය කියලා කියන්නේ ඔබ හොඳට මතක තියාගන්න තෘප්තිය පිණිස පවතින එකක් නෙවෙයි. කාමය මේ ජීවිතයට ලං කරලා ඔබ හිතනවාද මේ ශරීරය හෝ මේ මනස හෝ කවදාවත් සතුටටපත් කරන්න පුළුවන් කියලා. එහෙම කවදාවත් කරන්න බෑ. කාමය කියලා කියන්නේ මේ තෘප්තිමත් වෙන්න තියෙන දෙයක් නෙවෙයි. ජීවිතේ පවත්වාගෙන යන්න තියෙන දෙයක්. ඇයි ජීවිතේ පවත්වාගෙන යන්නේ බෞද්ධයෙක්ගේ? ඒක නිවන් අවබෝධ කරගන්න තැනක් විතරයි මේ මනුස්ස ජීවිතේ. අපි එක එක පැතිවල ඉන්නවා. මොන පැත්තේ හිටියත් හොඳට මතක තියාගන්න ඔය එක පැත්තකවත් අවසානයේදී අපිට අර්ථයක් නැහැ, සිද්ධියක් නැහැ. මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ පෙන්වන ආකාරයට බුද්ධෝත්පාද කාලයක ඉපදිලා බෞද්ධයෙක් වුණා කියලා කියන්නේ නිවන් අවබෝධ කරගන්න තැනක් විතරමයි මේක. ඒ සඳහා යම්කිසි අබමල් රේණුවක දෙයක් හරි අපි කරගත්තොත් අපිට ඒක ප්‍රයෝජනෙ පිණිස හේතු වේවි. නැත්නම් ඉතින් මේ කාලේ නිකාම්ම ගෙවිලා ගිය අපරාධයක්. ලබාගත්ත වටිනා මනුස්ස ජීවිතෙන් අපි කිසිම ඵලයක් මේ ලැබුවේ නැති වෙනවා. ඉතින් ලෝකයේ අපි දැන් අපේ රටේ මේ දේවල් මේ කියන ආර්ථික දර්ශනය අනුගමනය නොකලාට ලෝකයට ගියාට පස්සේ බටහිර රටවල් වල මිනිස්සු සේරම මේක තමයි පාවිච්චි කරන්නේ. දැන් ඔය මේ 2008 වර්ෂේ මීට අවුරුදු ගණනාවකට කලින් එක්තරා ප්‍රංශ ජනාධිපතිවරයෙක් මේ තමන්ගේ ආර්ථික උපදේශක මණ්ඩලයට 22 දෙනෙක් පත් කරගෙන ඒ අයට කියනවා ඒ කමිෂන් එකට කියනවා මේ රටක් සංවර්ධනය කරන්න මොනවද ඕන කියලා හොයලා බලන්න කියලා. එතකොට ඒ 22 දෙනා මේ කියනවා මේ දල ජාතික නිෂ්පාදනයෙන් විතරක් රටක් සංවර්ධනයේ මනින්න බෑ. රටක සංවර්ධනයේ කොච්චර සල්ලි තිබුණත් ඒක මිනිස්සුන්ගේ සංවර්ධනයේ මනින්න මිම්මක් නෙවෙයි. එහෙනම් මොකද්ද මනින්න ඕන? එහෙමනම් මනින්න ඕන ඒ රටේ මිනිස්සු හොඳ ආගමික ජීවිතයක් ගත කරනවද කියලා හොයලා බලන්න. සංවර්ධනයේ මිම්මක්. ඒ මිනිස්සු ලෙඩ නැද්ද කියලා හොයලා බලන්න. කායිකව සහ මානසිකව. කායිකව ලෙඩ නැති වුණාට වැඩක් නැහැ. මානසිකවත් රෝගීන් නම් ඒත් සංවර්ධනය වෙච්ච රටක් නෙවෙයි. මානසික රෝගීන් ඉන්නේ කායිකව නිරෝගී වුණාට වැඩක් නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ රටේ යහපැවැත්ම කොහොමද? ඒ ඉන්න මිනිස්සු සමගියෙන් ඉන්නවද කියලා ඒකත් හොයලා බලන්න. ඒකත් සංවර්ධනයේ මිම්මක්. එතකොට මේ විදියට මෙන්න මේ මිනුම් දඬු ටික එකතු කරලා දැන් කොහොමද එහෙනම් හොඳ ආගමික පදනමක් ගොඩනගන්නේ? කොහොමද නිරෝගීකම ගොඩනගන්නේ? කොහොමද යහපැවැත්ම ගොඩනගන්නේ? කොහොමද සංහිඳියාව ගොඩනගන්නේ? මොකද්ද මේකට පාවිච්චි කරන ධර්ම න්‍යාය කියලා අර ජනාධිපතිවරයා මේගොල්ලන්ගෙන් ඇහුවා. ඒගොල්ලෝ කියනවා මේ බුද්ධ ආගමේ තියෙනවා අල්පේච්ඡතාවය කියලා එකක්. ඒක පාවිච්චි කරොත් වැඩේ හරිය කිව්වා. එතකොට එදා ප්‍රංශේ 2008 මිනිස්සුන්ගේ ජීවිතවල අල්පේ මේ කියන ಗುಣධර්ම ටික ගොඩනගන්න බුද්ධ ආගමේ තියෙන අල්පේච්ඡතාවය තමයි ඒගොල්ලෝ පාවිච්චි කළේ. හැබැයි ඉතින් ඒක ප්‍රසිද්ධියේ කිව්වේ නෑ අපි මේ බුදුදහමේ තියෙන අල්පේච්ඡතාවය පාවිච්චි කළා කියලා. එතකොට ණය නොවි ජීවත් වෙන්න බලපාන ಗುಣධර්ම රැසක් තමයි මම ඔය මේ කාලය තුල සාකච්ඡා කළේ. ඉතින් මීට වඩා යමක් කියන්න දැන් මේ ගුවන් කාලය අපිට දම්සතරෙන් වෙන් කරලා නැති නිසා විමලලතා අම්මා මම ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් ඔබතුමිය අද මේ තමන්ගේ දුවා දරුවන් එකතු කරගෙන ලොකු පින්කමක් තමයි මේ කළේ.
අද මේ කොරෝනා වෛරසයත් එක්ක මිනිස්සු ගොඩාක් ආර්ථික පීඩනයට පත් වෙලා සමහර අය ණය වෙච්ච අය ණය වෙලා දැන් අද පුදුම තරම් දුකක් විඳින්නේ. සමහර තැන්වල අරගෙන ගිහිල්ලා මිනිස්සු මරලා වාහන අරගෙන යනවා, දේපල මේ උගසට තියපු ඒවා සින්න වෙනවා, මහා පීඩා ගොඩක ඉන්නේ. ඉතින් විමලලතා අම්මට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ වගේ ධර්ම දානයක් සිද්ධ කරලා මේ විදියට පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත මේ බුදුදහමේ තියෙන ආර්ථික විද්‍යාවට අනුව ගොඩනගන්න මේ ගුවන් කාලයෙන් කොටසක් වෙන් කිරීම පිළිබඳව. ඉතින් මම මේ වෙලාවේ විමලලතා ජයතිලක මෑණියන්, ඒ වගේම උපේන්ද්‍ර පුතණුවන්, කෞශල්‍යා දියණිය ඇතුළු පවුලේ සහ සහෝදරයන් ගොඩාක් අය මේ විමලලතා අම්මට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න උදව් කරලා තියෙනවා. ඒ සියලු දෙනාටම මම නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ආයුරාරෝග්‍ය භාග්‍ය ආදී සැප සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මව් දෙමව්පිය ඥාතීන්ට රට ජාතිය වෙනුවෙන් මේ වීරෝදාර සේවාවක් කරලා මියගිය රණවිරුවන්ට, ඒ වගේම මේ දේශය ආරක්ෂා කරන්න විවිධ කැපකිරීම් කරපු දේශමාමකයන්ට, මේ රට අතීතයේ ඉඳලා සුරක්ෂා කරන්නට අපිට නායකත්වය දීපු දුටුගැමුණු මහරජතුමා වගේ අප්‍රමාණ ජනනායකයන් ඉන්නවා මේ රටේ සුගතිය වෙනුවෙන්ම කටයුතු කරපු. ඒ සියලු දෙනාද ජීවතුන් අතර නැහැ. ඒ හැම දෙනාටමත් විමලලතා ජයතිලක මෑණියන්ගේ මේ පින අනුමෝදන් වේවා. ඒ අය සුඛී සුවපත් වෙත්වා. මේ වෙලාවේ සිදු කරගත්ත පුණ්‍ය ධර්මය සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝ අනුමෝදන් කරගෙන විමලලතා ජයතිලක මෑණියන් වහන්සේ ඇතුළු පවුලේ හැමදෙනාම চিරාත් කාලයක් ආරක්ෂා කරගනිත්වා. ඔබ හැමදෙනාටම මේ ධර්ම දානයාගේ ආනිසංස බලයෙන් දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් සැනසීමෙන් යුක්ත ජීවිත උදා වේවා. හැමදෙනාම කරන කියන සියලු දේ සාර්ථක වෙලා බුදුදහමේ තිබෙන මේ ආර්ථික දර්ශනයට අනුගත වෙලා ඊටාම ප්‍රීතිමත් ජීවිත ගත කරන්නට වාසනාව සැලසේවා. මියගිය සියලුම ඥාතීන් මේ පිණින් සැනසී නිවන් දකිත්වා. විශේෂයෙන් මේ පින්කම ඔබතුමිය සිද්ධ කරන්නේ සමරකෝන් බණ්ඩාර රාජකරුණා මහත්මයා තමන්ගේ ආදරබර ස්වාමි පුරුෂයා වෙනුවෙන්. ඒ සමරකෝන් බණ්ඩාර රාජකරුණා මහත්මයා මේ පින අනුමෝදන් කරගෙන එතුමාගේ භවගාමී ජීවිතය විශේෂයෙන් මේ ධර්ම දානයාගේ ආනිසංස බලයෙන් සුඛී සුවපත් වේවා. එතුමාට සැප ලැබේවා. ප්‍රාර්ථනා කළ බෝධියකින් සමරකෝන් බණ්ඩාර රාජකරුණා මහත්මයා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගනිත්වා. විමලලතා ජයතිලක මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත් ජාත්‍යාදී දුකින් නිදහස්ව ලබන අමා මහ නිවන් පිණිසම මේ දම් සතර මාධ්‍ය ජාලය ඔස්සේ මේ සිදු කළ ධර්ම දානයාගේ ආනිසංසය හේතු වාසනා වේවා කියලා හැම දෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.